හරි. එතකොට දරුවෝ අද අපේ පාඩම පැස්කල් ක්‍රමලේඛන භාෂාව. හොඳද? ඒතකොට ඒකෙදි අපි ඉස්සෙල්ලාම කතා කරන්නේ හඳුන්වන ගැන, identifiers ගැන. ලියාගන්න අනුමාතෘකාව 141 කියන අංකේ දාලා හඳුන්වන. හසිනි ලියන්න හඳුන්වන identifiers. හඳුන්වනයක් කියලා කියන්නේ දරුවනේ අපි ප්‍රෝග්‍රෑම් එක ඇතුළේදී අපි ප්‍රෝග්‍රෑම් එකට දෙන නම සහ අපි එහිදී භාවිතා කරන විචල්්‍ය සහ නියත ගත්තහම අපි හැම එකටම පොදුයි කියන නම තමයි හඳුන්වනයක් කියන්නේ. හරිද? ඒකට පරිගණකයෙන් භාෂාවකින් අපි ප්‍රෝග්‍රෑම් එකක් ලියද්දී අපි හඳුන්වන්න ඕනේ අපිට අවශ්‍ය දේවල් ටික. ඉස්සෙල්ලාම අපි ප්‍රෝග්‍රෑම් එකට නමක් දෙන්න ඕනේ. ඊළඟට මේ ප්‍රෝග්‍රෑම් එක ලියද්දී අපිට අවශ්‍ය කරන සියලුම එක්ක විචල්්‍ය එක්ක නියත. පරිගණකයේ කිසිම දෙයක් දන්නේ අපි තමයි කියන්නේ මෙහෙම කරන්න කියන්නේ. අන්න ඒ සඳහා අපි භාවිතා කරන වචන ඔක්කොම මේ විචල්්‍ය සහ නියත කොටට වැටෙනවා. හරිද? හැබැයි අපි මේ විචල්්‍ය සහ නියත ප්‍රෝග්‍රෑම් එකක යොදා ගද්දී සම්මත නීති තියෙනවා. හරිද? ඒ නීති ටික තමයි දැන් අපි කතා කරන්න යන්නේ. දැන් මේ නෝට් එක ලියන්න පුතේ ටක් ගාලා හසිනේ හඳුන්වනයක් කියන්නේ. හඳුන්වනයක් කියන්නේ විචල්්‍යයක් වරහන් ඇතුලේ variable 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 කමා නියතයක් constant constant හෝ ක්‍රමලේඛනයක් හැඳින්වීම සඳහා යොදා ගන්නා නමකි. හැඳින්වීම සඳහා යොදා ගන්නා නමකි. හරි. ලියන්න මෙහිදී භාවිතා වන සාමාන්‍ය නීති රීති අනුමාතෘකාව මෙහිදී භාවිතා වන සාමාන්‍ය නීති රීති. එක ඇවුරුණු පද යොදා නොගත යුතුය. එහෙම නැත්නම් ඇවුරුණු පද යොදාගත නොහැක. උදාහරණය මේ තියෙන begin මම highlight කරන්නම්කෝ begin ඊට පස්සේ while do repeat until for do අපි ඔය පාවිච්චි කරපු වචන ඒවා මොකුවත් පාවිච්චි කරන්න බෑ. දැන් program කියන වචනේ අපිට ආපහු අපේ program එක ඇතුලේ විචල්්‍යයක් විදිහට යොදන්න බෑ. අපේ නියතියක් විදිහට යොදන්න බෑ. program එකේ නම විදිහට යොදන්න බෑ කියන එක තමයි සරලවම අදහස. හරිද? දැන් මේ බලන්නකෝ මේ වා කියන්නේ විචල්්‍ය හඳුන්වන්නට අපි ප්‍රෝග්‍රෑම් වලදී පාවිච්චි කරන සම්මත වචනේ. ඒතර මේ වා කියන එක අපේ ප්‍රෝග්‍රෑම් එකේ නම විදිහට දාන්න බෑ. ඊළඟට විචල්්‍ය දැන් මේ year කියන්නේ මේ ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ මෙන්න මේ උදාහරණය ගත්ත ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ තියෙන විචල්්‍යයක්. විචල්්‍ය කියන්නේ පුතේ අපි දෙන වැඩසටහනේ පාවිච්චි කරන මෙන්න මේ වචනෙට අදාළ අගයන් ආදානය කරන්න ගියාම අගයන් එකිනෙකට වෙනස් වෙනවනේ. අපි එහෙම එකට කියනවා විචල්්‍යයක් කියලා. දෙන ලද අගේ ස්ථාවරම ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ තියෙනවා නම් අපි ඒකට කියනවා නියතයක් කියලා. හරිද? පොඩි විචල්්‍යයක් කියන්නේ අපි ඉංග්‍රීසියෙන් කියනවා variable එකක් කියලා. නියතයක් කියන්නේ අපි කියනවා constant එකක් කියලා. හරි? මෙතන තියෙන ප්‍රශ්නේ දැන් මේ පාර සාමාන්‍ය පෙළ 20 පේපරේ මේ 7 වෙනි ප්‍රශ්නේ මුල්ම කොටසදී අහලා තිබුණා විචල්්‍ය සහ නියත අතර තියෙන වෙනස්කම් දෙකක් තියෙනවා. හරිද? එතකොට මේ දෙකේ අතර තියෙන වෙනස තමයි දරුවෝ විචල්්‍ය වල අගය නිරන්තරයෙන් වෙනස් වෙනවා. හොඳද? නියතියගේ අගය වෙනස් වෙන්නේ නැහැ. හොඳද? දැන් අපි කිව්වොත් max කියලා උපරිම ලකුණක් දැන් ළමයිගේ ලකුණු උපරිම ලකුණු අපි ගේන්නේ 100ටනේ.
100න් එහා අපි ළමයෙකුට දෙන්නේ නැහැ 105යි 106යි. එහෙම දෙනවා නම් දෙන්න වෙන්නේ උපරිම ලකුණු අප තීරණය කරන්න ඕනේ ලකුණු 200න් දෙනවා. ඒක තීරණය කරන්නේ ඒ පේපර් එක බලන ගුරුවරයානේ. නේද? සම්මත ක්‍රමවේද දිනලා දැන් සිංහල ওই රසාස්වාද වලට එහෙම මම හිතන්නේ මේ ලකුණු 200න් දෙන පේපර් තියෙනවා. ඒක ආපහු 100ට වට යනවනේ. එතකොට එන උපරිම ලකුණු. අගේ වෙනස් වෙන්නේ නැහැ. හොඳද? නියත ඒක අගේ වෙනස් වෙන්නේ නැහැ කියන එක තමයි මම මේ කියන්නේ. ඊට පස්සේ විචල්්‍ය අගේ එහෙම නෙවෙයි. දැන් n1 සහ n2 කියලා සංඛ්‍යා දෙකක් ආදාහනය කරන්න කිව්වොත් අපිට පුළුවන් පළවෙනි වටේදී 5යි 6යි එන්න කරන්න. දෙවෙනි වටේට ප්‍රෝග්‍රෑම් එක රන් කරනකොට අපිට පුළුවන් 79යි 109යි එහෙම දෙන්න. හොඳද? අගේ ආරෝපණය කරන්න පුළුවන් වෙනස් කර කර. ඒක තමයි විචල්්‍ය සහ නියත අතර තියෙන වෙනස. දෙවෙනි එක තමයි මේකේ තියෙන සමානකමක් සහ වෙනසක් අහලා තිබුණේ පේපරේදී. ඒක සමානකම තමයි මේ දෙක වෙනුවෙන්ම පරිගණකයට දත්ත ආදානය කරපුවාම මතකයේ ඉඩක් ගන්නවා. නියතයකටත් ඉඩ වෙන් කර ගන්නවා RAM එකේ. විචල් සඳහා දෙන අගයනොත් මතකයේ ඉඩක් ගන්නවා. ඕක තමයි සමානකම. හොඳද? දෙකටම අගයන් ආරෝපණය කරන්න පුළුවන්. ඒකත් සමානකම. හොඳද? දෙකටම මතකයේ ඉඩක් වෙන් වෙනවා. ඒකත් සමානකමක්. වෙනස්කම වෙන්නේ විචල්‍යයගේ නිරන්තරයෙන් වෙනස් වෙන්න පුළුවන්. නියතයගේ ස්ථාවරයි කියන එක. හරි? එහෙමනම් ඊළඟ නීතියට අපි යනවා. ඉංග්‍රීසි හෝඩියේ අක්ෂරයකින් ආරම්භ කළ යුතුය. හසල ලියන්න. අංක 2. ඉංග්‍රීසි හෝඩියේ අක්ෂරයකින් ආරම්භ කළ යුතුය. ඉංග්‍රීසි හෝඩියේ අක්ෂරයකින් ආරම්භ කළ යුතුය. හඳුන්වනයක් සහ ප්‍රෝග්‍රෑම් එකේ නම අපි ගන්න දෙනකොට ඉංග්‍රීසි හෝඩියේ නමකින් අකුරකින් තමයි පටන් ගන්න. ඊළඟ නීතිය හඳුන්වනයේ පළමු අකුරට පසුව අකුරු එහෙම නැත්නම් අක්ෂර simple A to Z capital A to Z හඳුන්වනයේ පළමු අකුරට පසුව වරහන් ඇතුලේ simple A to Z capital A to Z සංඛ්‍යාංක A to Z හෝ සංඛ්‍යාංක 0 සහ 9 සහ යටිහිර මේ බලන්න ඒක ඍණ ලකුණ නෙවෙයි අන්ඩර්ස්කෝර් එක යොදා ගන්න පුළුවන් යොදාගත හැකිය උදාහරණ මේ බලන්න උදාහරණයක් දීලා තියෙන ඉංග්‍රීසි පොඩි අකුරකින් පටන් ගන්න තියෙන ස්ටුඩන්ට් නේම් මේ බලන්න අන්ඩර්ස්කෝර් එක දාලා තියෙන හැටි මේ යටිහිරනේ එක හොඳට මැදින් ගන්න ඍණ ලකුණ නෙවෙයි මේ උදාහරණය ලියන්න පුතේ student underscore name හරි ඔන්න අපි එතකොට නීති 3ක් ඉගෙන ගත්තා ඇවුරුණු පද යොදා ගන්න බෑ ඉංග්‍රීසි හොඩිය අකුරකින් පටන් ගන්න ඕනේ ඊට පස්සේ අකුරකින් පටන් අරන් අකුරුයි බිංදුවේ ඉඳන් 9 දක්වා ඉලක්කනොයි යටිහිරයි විතරයි අපි හඳුන්වන සඳහා පාවිච්චි කරන්නේ හරි ඊළඟ නීතිය පැස්කල් භාෂාවේදී හඳුන්වන සඳහා අක්ෂර භේදයේ බලන උපාය තියාගන්න පුතේ. පැස්කල් භාෂාවේදී හඳුන්වන සඳහා අක්ෂර භේදයේ බලන උපාය. පැස්කල් භාෂාවේදී හඳුන්වන සඳහා අක්ෂර භේදයේ බලන උපාය. උදාහරණ මේ බලන්න අපිට පුළුවන් ඉංග්‍රීසි හොඩිය කැපිටල් අකුරකින් පටන් අරන් ඉතුරු ඒවා සිම්පල් අකුරු ලියන්න. නැත්නම් අකුරු ඔක්කොම සිම්පල් කරන්න. එහෙම නැත්නම් ඔක්කොම කැපිටල් කරන්න. හරි? මේ කොහොම ලිව්වත් මේක අතර වෙනසක් නැහැ. මේක එක විචල්‍යයක් විදිහට තමයි මේක ගන්න. හරිද? කේස් සෙන්සිටිව් නැහැ කියලා අපි කියන්නේ. කේස් සෙන්සිටිව් වෙන්නේ නැහැ.
කැපිටල් සිම්පල් ඕන එකකින් අපිට හඳුන්වන්න ලියන්න පුළුවන් කියන එක තමයි සරලවම කිව්වේ. ඊළඟ එක අපිට වචන අතර ඉඩ තියන්න බෑ. ප්‍රෝග්‍රෑම් එක නමක් ලිව්වත් විචල්‍යයක් හඳුන්වලා දුන්නත් නියතයක් හඳුන්වලා දුන්නත් ඒ හඳුන්වලා දෙන එකේ වචන අතර ස්පේස් තියන්න බෑ. වචන අතර ඊළඟ නීතිය ලියන්න වචන අතර පරතරයක් ස්පේස් එකක් නොපැවතිය යුතුය. වචන අතර ස්පේස් එකක් නොපැවතිය යුතුය. හරි මේ මෙහෙම ලියන්න බෑ මේ ස්ටුඩන්ට් ස්පේස් නේම් මෙහෙම ඒවා ලියන්න බෑ. මේ ස්පේස් එක මකන්න ඕන. මේක වළංගු නෑ මේ. හරි ඊළඟ නීතිය හඳුන්වන තුල පහත අනුලක්ෂණ අඩංගු නොවිය යුතුය. හඳුන්වනයක් තුල පහත අනුලක්ෂණ අඩංගු නොවිය යුතුය. හඳුන්වනයක් තුල පහත අනුලක්ෂණ අඩංගු නොවිය යුතුය. ස්ක්‍රීන් එක බලලා ලියා ගන්න පුතේ. පුතේ මේ ටික අඳින්න ඕනේ. මේ බලන්නකො මේ කීබෝඩ් එකේ තියෙන ඔක්කොම සංකේත තමයි මේ දාලා තියෙන්නේ. මේව එකක්වත් ගන්න බෑ. ඒවා දාලා ප්‍රෝග්‍රෑම් එකට නමක් දාන්න බෑ අපිට. ලස්සන කරලා හැඩ දාලා දැන් ඔය ඔයගොල්ලෝ WhatsApp වල නම් වලින් ඉන්නේ එක එක තරු මල් එහෙම දාලා එහෙම ඉන්න බෑ. හරි යටිහිර ගැන අපි කියවනේ යටිහිර විතරක් යොදා ගන්න පුළුවන් කියලා මෙතන ඒක ආයෙ කියන්න ඕනේ නැහැ. සිංහල තේරෙනවනේ කට්ටියට. හරි ඊළඟ එක හඳුන්වන සඳහා අර්ථවත් නාම. හඳුන්වන සඳහා අර්ථවත් නාම යොදා ගැනීමෙන් ක්‍රමලේඛ තේරුම් ගැනීමට පහසු වේ. හඳුන්වන සඳහා අර්ථවත් නාම යොදා ගැනීමෙන් ක්‍රමලේඛ තේරුම් ගැනීමට පහසු වේ. හරි මේ බලන්න උදාහරණ දැන් ඔයාට මේක ග්‍රීක් වගේ ඇති මොනවද මේ ටීචර් කියන්නේ හඳුන්වනයක් කියලා. හොඳද? එතකොට මේ සරලවම කිව්වොත් හසිනේ හඳුන්වනයක් කියන්නේ පැස්කල් ප්‍රෝග්‍රෑම් එක ලියන්න පටන් ගන්නකොට අපි මේ ප්‍රෝග්‍රෑම් එකට නමක් දෙන්න ඕන. හරියට දැන් අපි Word Excel ෆයිල් එකක් වැඩ කරලා සේව් කරන්නේ නමකින්. අන්න ඒ වගේ. මේක වැඩේ මුලින්ම අපි ප්‍රෝග්‍රෑම් එකට නමක් දීලා පටන් ගන්නවා. දැන් Excel Word වලදී අපි වැඩේ කරලා ඉවරලා අපිට සේව් කර හැකිනේ. මුලින්ම ඕනනම් සේව් කරන්න පුළුවන්. නැත්නම් අපිට පුළුවන් වැඩේ ඉවර කරලා සේව් කරන්න. හැබැයි පැස්කල් වලදී එහෙම බෑ. මුලින්ම අපි ප්‍රෝග්‍රෑම් එකට දෙන්න යන නම දෙන්න ඕනේ. ඒකයි මේ කියන්නේ. හරි? එතකොට මේ බලන්න වළංගු හඳුන්වන සඳහා උදාහරණ මේ සම් කියන වචනේ තේරුම මොකද්ද? එකට එකතු කරනවා කියන එකනේ සම් කියන්නේ. එතකොට ඒක අපිට මේ පළවෙනි අකුර කැපිටල් කරලා ඉක්මන සිම්පල් කරන්න පුළුවන්. ඔක්කොම අකුරු කැපිටල් කරන්නත් පුළුවන්. හරිද? දැන් මේ සංඛ්‍යා ගොඩාක් එකට එකතු කරනකොට අපිට පුළුවන් total numbers කියලා දාගන්න. මේ බලන්න එතකොට underscore එක යටිහිර අපි පාවිච්චි කරලා තියෙනවා. අපිට හඳුන්වන්නේදී යටිහිර පුළුවන් නේ ගන්න. ඊට පස්සේ මේ බලන්න num1 විචල්‍යයක් හඳුන්වලා තියෙනවා num1 කියලා. ඒතකොට පළවෙනි අකුර ඉංග්‍රීසි අකුරකට පස්සේ අපිට පුළුවන් ඉලක්කම් පාවිච්චි කරන්න බිංදුව ඉඳන් 9 දක්වා තියෙන ඕනම එක. හරි. මේ බලන්න first name ලියලා තියෙන හැටි. දැන් ස්පේස් තියන්න බෑනේ. එතකොට මෙයා පළවෙනි අකුර කැපිටල් කරලා first කියන වචනේ ලියලා දෙවෙනි වචනේ ස්පේස් තියන්න බැරි නිසා වචන දෙකක් කියන එක අදහස් කරන්න n අකුර කැපිටල් කරලා තියෙනවා මේ. පේනවද? හරි. මේ බලන්න last name ඒකෙත් underscore එක පාවිච්චි කරලා තියෙනවා. හොඳද? එතකොට මෙන්න මෙහෙමයි අපි හඳුන්වන ප්‍රෝග්‍රෑම් එකේදී යොදා ගන්න. මේ ටික ලියන්න පුතේ.
වලාංගු හඳුන්වන සඳහා උදාහරණ. වලාංගු හඳුන්වන සඳහා උදාහරණ. ඊට පස්සේ වලාංගු නොවන හඳුන්වන. මේ බලන්න අපිට මේ කීබෝඩ් එකේ තියෙන මේ ඩොලර් සයින් එකෙන් පටන් ගන්න බෑනේ. පටන් ගන්න ඕනේ ඉංග්‍රීසි වලින් අකුරකින්. එහෙනම් මේක වලාංගු වෙන්නේ නැහැ. හරිද? මේ ඇවරේජ් මාක්ස් කියන හඳුන්වන්නේ. මේ මැද හිස් තැනක් තියෙනවා ස්පේස් එකක්. එහෙනම් මේ හඳුන්වන්නේත් වැරදි. මේ බලන්න 9A. මෙහෙම හඳුන්වන්නේක් දෙන්න බෑ. මුලින් ඉලක්කමක් පාවිච්චි කරලා පස්සේ අකුරකට යන්න බෑ හඳුන්වන එකදී. මුලින් අකුරක් එනවා. හරි එහෙනම් මේකත් වැරදි. මේ බලන්න ලාස්ට් නේම්. ඇයි මේකේ වැරදි? මේක මැද තියෙන ඍණ ලකුණ මේ. හරි. ඒතර මෙහිම අපිට හඳුන්වන්න පාවිච්චි කරන්න බෑ. මේවා වැරදි ඒවා. හරි. වලාංගු නොවන හඳුන්වන සඳහා උදාහරණ කියලා ලියලා මෙන්න මේ ටික ලියන්න ඕනේ. වලාංගු නොවන හඳුන්වන සඳහා උදාහරණ. හරි. ඊට පස්සේ මේ බලන්න ඇවුරුණු පද කියන්නේ අපි කියවනේ පැස්කල් භාෂාවේදී පරිගණකයේ විසින් තියාගෙන තියෙන වචන වලට තමයි අපි කියන්නේ ඇවුරුණු පද කියලා. දැන් for do, while do, repeat until, begin when. මන්ද ඒවා අපිට පාවිච්චි කරන්න බෑනේ අපේ හඳුන්වන විදිහට. ඒතර මෙන්න මේ සෙට් එක තමයි පුතේ ඇවුරුණු පද. පැස්කල් භාෂාවට නියමිත ඇවුරුණු පද. මේ බලන්න. දැන් මේවා මම මේ නෝට් එකේ එහෙම තියන්නේ නැහැ. මේ මෙච්චර ගොඩක් අපිට ඕනේ නැහැ. මේ බලන්න while තියෙනවා. හොඳද? repeat තියෙනවා. හොඳද? මේ do, down to ඒවා අපි කතා කරන්නේ else, if then else ඒවා පාවිච්චි කරන්න බෑ. මේ and, asm, array, begin, case, const, constructor, destructor. මේ වචන සෙට් එක අපි ප්‍රෝග්‍රෑම් එකට නමක් දෙනකොට පාවිච්චි කරන්න බැරි ටික. හරිද? දැන් අච්චුපොත ළඟ තියෙනවනේ මේක කියවලා බලන්න. අපෙන් ප්‍රශ්නයක් අහන්නේ නැහැ ඔලවල වලදී මොනවද පැස්කල් භාෂාවේ තියෙන ඇවුරුණු පද කියලා එහෙනම්. හරිද? ඒ මැව්වොත් අපිට ලියන්න ඕන තරම් ඒවා තියෙනවා මේ ගොඩම නැතුවට නේද? අපි දන්නවා for do, while do, repeat until. ඒවා ඔක්කොම එයා අයින් කරගත්ත වචන. ඒවා අපිට දාන්න බෑ අපේ ප්‍රෝග්‍රෑම් එකේ නම විදියට. ඒක තමයි සරලවම මතක තියාගත යුතු දේ. හරි? හරි. දැන් ලියන්න මාතෘකාව. if then එහෙම දාන්නත් බැයිද? බෑ. if then else දාන්නත් බෑ. අපිට ප්‍රැක්ටිකල් එක කරනකොට ඔක ලේසියෙන්ම තේරෙනවා. දැනට එහෙම මතක තියාගන්න. for do, while do, හොඳද? if then else ඒවා පාවිච්චි කරන්න බෑ පුතේ. හරි. දැන් මාතෘකාව ලියන්න. පැස්කල් භාෂාවේ සම්මත දත්ත ප්‍රරූප. පැස්කල් භාෂාවේ සම්මත දත්ත ප්‍රරූප. පැස්කල් භාෂාවේ සම්මත දත්ත ප්‍රරූප. data types. එතකොට දැන් මේ අපි කතා කරන දත්ත ප්‍රරූප අපිට ඕන වෙන්නේ අපි දැන් ප්‍රෝග්‍රෑම් එක ලියලා මොනවා හරි දත්තයක් ආදාහනය කරලා ඒක සැකසීමකට භාජනය කරලා ප්‍රතිදානයක් ගන්නවනේ ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ. එතකොට ඒ ගන්න ප්‍රතිදානය හොඳට ප්‍රතිදාන උපකරණ වෙතට දෙනකම් අපි මතකයේ තුල රඳව ගන්නවා. හොඳද? එතකොට මතකයේ තුල රඳව ගන්නවා කියන්නේ අපි ඒක RAM එකේ තියා ගන්නවා. තත්පර ගණනාවක් වෙන්න පුළුවන්. අසුරු සැලක් වෙන්න පුළුවන්. ඒත් ඒ රඳවා ගැනීම එහෙම නැත්නම් මතක තබා ගැනීමට RAM එකේ ඉඩක් තියා ගන්නවා. RAM එකකින් ඉඩක් වෙන් කර ගන්නවා. හොඳද? ඒ අවශ්‍ය ඉඩ තීරණය කරන්නේ මෙන්න මේ අපි කතා කරන්න යන දත්ත ප්‍රමාණය, දත්ත ප්‍රරූපය අනුව. හොඳද? ඒකයි අපි අපි පාවිච්චි කරන විචල්‍යයක් සහ නියතයක් කියන දෙකටම අපි මෙන්න මේක මේ જાතිය දත්තයක් කියලා හඳුන්වලා දෙන එක. අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. හොඳද? මේ අපි කරන්න යන්නේ පූර්ණ සංඛ්‍යා වලින් වැඩක්ද? අපි කරන්න යන්නේ දශම සංඛ්‍යා සහිත වැඩක්ද? අපි කරන්න යන්නේ වචන යොදාගත්ත ප්‍රෝග්‍රෑම් එකක්ද? අන්න ඒක කියන්න ඕනේ. ප්‍රෝග්‍රෑම් වලට ලියන්න ඕනේ. හොඳද? ඒකට තමයි අපි දත්ත ප්‍රරූපය කියලා කියන්නේ පුතේ.
හොඳද? අපි පාවිච්චි කරන්නේ පූර්ණ සංඛ්‍යාන. හොඳද? අපේ වැඩසටහන ඇතුලේ හොඳයි පුතේ අපි කියන්නකෝ අපි x සහ y කියලා සංඛ්‍යා දෙකක් එකට එකතු කරනවා කියලා. එතකොට x කියලා එන්ටර් කරන්නේ අපි දශම සංඛ්‍යා නම් අපි ඒක දශම සංඛ්‍යා කියලා මුලින් හඳුන්වලා දෙන්න. x සහ y කියලා අපි එකතු කරන්න යන්නේ පූර්ණ සංඛ්‍යා නම් අර වේරියබල් හඳුන්වන දෙන අපි අනිවාර්යයෙන්ම දත්ත ප්‍රරූපේ දාන්න ඕනේ ඉන්ටිජර්. අපි හදන්න යන්නේ වචන ටිකක් එකතු කරලා වාක්‍යයක් නම් අපි ඒක වචනයක් කියන එක කියන්න ඕනේ එතන. හරි? ඒකට අපිට දත්ත ප්‍රරූපය ඕනේ පුතේ. හරි? එතකොට පැස්කල් භාෂාවේදී අපි පාවිච්චි කරන සම්මත දත්ත ප්‍රරූප මෙන්න මේවා. මේ බලන්න. ඉන්ටිජර්. හරිද? ධන හෝ ඍණ පූර්ණ සංඛ්‍යා. ඉන්ටිජර් කියන්නේ. මේ බලන්න මේ 0.46 ඍණ 12. එතකොට මේවා පූර්ණ සංඛ්‍යානේ ධනත් වෙන්න පුළුවන් ඍණත් වෙන්න පුළුවන්. ඒවා ඔක්කොම අපි දත්ත ප්‍රරූපයේ වෙන්නේ ඉන්ටිජර්. මේකට සිංහල නමක් නැහැ. ඒකින්ද මේ අකුරු ටික පාඩම් කරගෙන දත්ත ප්‍රරූපයේ ඉන්ටිජර් කියලා මතක තියාගන්න ඕනේ ඔය දාන්න. ඊට පස්සේ රියල්. ධන හෝ ඍණ ඔක්කොම දශම සංඛ්‍යා අපි දත්ත ප්‍රරූපයේ විදිහට ගන්නෙ රියල් කියන දත්ත ප්‍රරූපය. ධන හෝ ඍණ දශම සංඛ්‍යා. හොඳද? බූලියන් කියන්නේ උත්තර දෙකක් එනේවා yes or no true or false සත්‍ය අසත්‍ය අන්න එහෙම අවස්ථාවක් අපි කියනවා බූලියන් දත්ත ප්‍රරූපයේ බූලියන්. හොඳද? ඊට පස්සේ අපි පාවිච්චි කරනවා නම් කීබෝඩ් එකේ තියෙන ඕනම අකුරක් ප්‍රෝග්‍රෑම් එකේ විචල්‍යයක් විදිහට හරි නියතයක් විදිහට හරි අපි ඒවා කියනවා මොකද්ද? යතුරු පුවරු ඇති ඕනෑම අනුලක්ෂණයක්. කොහොමද කියන්නේ? char data type එක char. ඊළඟට ඕනෑම අනුලක්ෂණ අනුක්‍රමයක් කියන්නේ පුතේ අකුරු කිහිපයක එකතුවෙන් හැදෙන වචනයක්. එහෙම නැත්නම් වාක්‍යයක් කියන අදහස. හරි? එතකොට පැස්කල් වලදී අපිට data types ඕනේ කීයක්ද? 1 2 3 4 5. හරි? මාතෘකාව ලිව්වනේ. හරි ලියන්න. integer 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 ධන හෝ ඍණ පූර්ණ සංඛ්‍යා. එහෙම නැත්නම් නිකිල සංඛ්‍යා. ධන හෝ ඍණ පූර්ණ සංඛ්‍යා වලට අපි නිකිල සංඛ්‍යාත් කියනවනේ. අපිට එක වචනයක් ලියාගත්තත් ඇතිද? ධන හෝ ඍණ පූර්ණ සංඛ්‍යා. උදාහරණ ලියන්න මේ බලන්න 0.46 ඍණ 12. දෙක රියල් REAL රියල්. ධන හෝ ඍණ දශම සංඛ්‍යා. ධන හෝ ඍණ දශම සංඛ්‍යා. රියල් ධන හෝ ඍණ දශම සංඛ්‍යා. උදාහරණ මෙන්න මේක ලියන්න දශම සංඛ්‍යා. 0.01 ලියන්නකෝ යා. 0.01 25.68. ඊළඟට බූලියන් උදාහරණය true or false yes no ඒවා ඊට පස්සේ char යතුරු පුවරුවේ ඇති ඕනෑම අනුලක්ෂණයක් කියන්නේ ඕනෑම අකුරක් කියන එක. char යතුරු පුවරුවේ ඇති ඕනෑම අනුලක්ෂණයක්. හොඳද? දැන් මේ char සහ string දෙකම අපි පාවිච්චි කරන්නේ මේ තනි උඩු කොමා ඇතුලේ. හොඳට මතක තියාගන්න.
ප්‍රැක්ටිකල් කරන්න ගියාම අපිට ඕක තමයි වරදින්නේ නැත්තම්. මේ යතුරු පුරුවේ තියෙන ඕනෑම අනුලක්ෂණයක් අපි චා කියන data type එකකින් පාවිච්චි කරනවා. උදාහරණ ලියද්දී මේ තනි උඩුකමාව ඇතුව මේ උදාහරණ ලියන්න ඕන. ඊට පස්සේ string 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 ඕනෑම අනුලක්ෂණ අනුක්‍රමයක්. ඕනෑම අනුලක්ෂණ අනුක්‍රමයක්. ඒ කියන්නේ වචනයක් කියන එක. හරිද? මේ බලන්න හැබැයි තනි උඩුකමාස ලියන්න ඕන. ICT දෙකක් විතර ලියන්නකෝ. ඕනෑම අනුලක්ෂණ අනුක්‍රමය. හොඳද? යටින් වෙන පාට පෑනකින් ලියන්න char සහ string. char සහ string යන දත්ත ප්‍රරූප තනි උඩුකමා තුල දක්වනු ලැබේ. අපි කියනවා single quotation කියලා. තනි උඩුකමා තුල දක්වනු ලැබේ. හරි. ඊට පස්සේ ලියන්න පුතේ මාතෘකාව ක්‍රම ලේඛනයේදී යොදා ගන්නා විචල්්‍ය සහ නියත. ක්‍රම ලේඛනයේදී යොදා ගන්නා විචල්්‍ය සහ නියත. යටින් ලියන්න පුතේ variable and constant. variable 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 and and constant constant constant. හරි. දැන් ලියන්න අනුමාත්‍රිකාව විචල්්‍ය variable විචල්්‍ය. හරි. දැන් ලියන්න පුතේ ක්‍රම ලේඛනයේ ක්‍රියාත්මක වන විට හඳුන්වනය සඳහා පවරන ලද අගයන් වෙනස් වන හඳුන්වන විචල්්‍යයක් ලෙස නම් කෙරේ. විචල්්‍ය අර්ථ දැක්වීම සඳහා var යන ඇවුරුණු පදය යොදා ගනී. මේ බලන්න පුතේ උදාහරණ ගොඩක් දීලා තියෙනවා. මේ දැන් එතකොට ප්‍රෝග්‍රෑම් එක ලියද්දි විචල්්‍ය හඳුන්වන්නේ අපි මෙන්න මේ වා කියන වචනේ. ඒ කියන්නේ ප්‍රෝග්‍රෑම් එක පටන් ගද්දි වා කියලා ටයිප් කරලා ඉන්නවා. හරි. කවුන්ට් කියන්නේ දරුවෝ 1 2 3 4 කියලා ගණන් කරන එක.
එහෙමනම් ඒක පූර්ණ සංඛ්‍යානේ. එතකොට ඒකේ දත්ත ප්‍රරූපය අපි දන්නවා පූර්ණ සංඛ්‍යා නම් ඉන්ටිජර්. හරි? ඊට පස්සේ AB කියලා දශම සංඛ්‍යා. රියල් කියන්නේ දශම සංඛ්‍යා නෙමේ වා යටතේ තියෙන්නේ. පේනවද? මේ බලන්න වා කියන වේරියබල් එක දීලා අවුරුණු පදය දීලා n එක සහ n2 කියලා විචල්්‍ය දෙකක් හඳුන්වලා දීලා තියෙනවා. මේ ඉන්ටිජර් කියන්නේ මොකද්ද? ඒක පූර්ණ සංඛ්‍යාවක්. මේ AVG කියන්නේ අපි දන්නවා සාමාන්‍යයගේ කියලා දල වශයෙන් උඩ සංඛ්‍යාවක් දෙකෙන් බෙදපුවම අපිට පූර්ණම වෙන්නේ නැහනේ පුතේ. දශම වෙන්නත් පුළුවන්. ඒකින්ද අපි කියනවා රියල් කියලා. පේනවද? මේ පාස්. පාස් or fail. එහෙනම් අවස්ථා දෙකයි තියෙන්නේ. එහෙනම් data type එක boolean. මේ character පේනවද? අකුරු ගොඩක්. හරිද? එතකොට චා. මේ බලන්න. මේක නම් හැබැයි මේ character කියලා නෙමෙයි. මෙතන A B C D එහෙම මොන හරි තිබ්බනම් හරි. මෙතෙන්. මේ character කියන වචනේ ලියන්නේ නැතුව ඔයා keyboard එකේ තියෙන ඕනම අකුරක් ලියලා ඉස්සරහෙන් චා කියලා ලියන්න. ඊළඟ name school. මේක බලන්න වචනයක්. හරිද? ඒතර වචන කියන්නේ string. හරිද? මෙන්න මේ ටික තමයි අපි මේ ඉගෙන ගත්ත data types වලින් variable හඳුන්වලා තියෙන්නේ. හරිද?